නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඉතින් කොතරම් හිතුවත් කොතරම් කීවත් සජ්ජායනා කළත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ, ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණ ආචාර්ය මහා සංඝරත්නයේ අනන්තානුභාවය කිසි ලෙසකින්වත් හිතා නිම කළ නොහැකි බවමයි අපට දැනෙන්නේ. ඉතින් අද දවසෙත් උතුම් බුදුගුණ මානසිකාරය සිදු කරගනිමින් උතුම් දහම් සාකච්ඡා පවත්වන්නට අපට අවස්ථාව ලැබෙනවා. සම්බුදු සිතක ආශ්‍රය දහම් සාකච්ඡාව පිණිස ගරුතර මහා සංඝරත්නය අපේ හැමදෙනාටම අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනමාන කොටගෙන පළමු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් සුවහසක් වූ පින්වන්ත ඔබ හැමදෙනාමත් ඒක රාශි කරගෙන එමනම් කල් නොයවාම අද දවසෙත් සදහම් සාකච්ඡා පිණිස අපි අවසරය සූදානම් කරගනිමු. ස්වාමීනි අපි හැමදෙනාටම අනුකම්පාවෙන් සම්බුදු සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කිරීමට අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පියවන්ත ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දයමින් රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් ආත්මයා. එහෙමයි ස්වාමීනි. අපි මේ දිනවල විශේෂයෙන්ම කතා කරමින් සිටියේ එදා ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු බවට පත් වෙද්දී සම්බුදු නේත්‍රය උපදිද්දිම තථාගතයන් වහන්සේගේ චිත්තසංතානයේ පෙර නොඇසූ විරු ධර්මයන් 10ක් පහළ වෙනවා. එහෙමයි. ඥානයන් 10ක් පහළ වෙනවා. කුමක්ද ඒ 10 අපි කතා කරමින් හිටියේ? අද මේ දිනවල කතා කරමින් ඉන්න විශේෂයෙන් මේ 7 වෙනි ඥානය පිළිබඳව. කුමක්ද බුදුරජාණන් දේශනා කළා පුණජ පරං සාරිපුත්ත තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපatti නම් ධ්‍යාන විෂය පිළිබඳව, ඒ වගේම විමෝක්ෂ කියන විෂය පිළිබඳව, සමාධි කියන විෂය පිළිබඳව, සමාපatti කියන මෙන්න මේ මනසක් තුළ උපදවන්න පුළුවන් ධර්මයන්. එහෙමයි. ටිකක් ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. ඒ වගේ මේ දේවල් මනස තුළ පිරිසිදු වෙන්න මානසිකවත් කායිකවත් වාචිකවත් පුරුදු කළ යුතු ගුණ ධර්ම මොනවද? ඒ වගේම මේ දේවල් හටගත්තු දේවල් මනසින් පිරිහිලා යන්නේ මොන වගේ දේවල් කයෙන් වචනින් මනසින් අනුගමනය කළොත්ද? එහෙමයි. ඒ වගේ මේ දේවල් උපදවා ගත්තට පස්සේ උපදවගත්තු දේවල් වලින් ආයි නැගී සිටින්නේ කොහොමද? අපි දැන් පළවෙනි ධ්‍යාන උපදවගත්තා කියලා. ඒකෙන් නැගී සිටින්නේ කොහොමද? දෙවෙනි ධ්‍යාන උපදවගත්තා කියමු. ඒකෙන් නැගී ඊළඟ එකට යන්නේ කොහොමද? මේ පළවෙනි එකෙන් නැගිටලා දෙවෙනි එකට යනවා. එහෙමයි. ඒකට අපි කියන පළවෙනි එකෙන් නැගී සිටලා දෙවෙනි එකට ගියා කියලා. එතකොට මේ විදිහට මේ හැම දෙයක් පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට අපි මේ දිනවල විශේෂයෙන් කතා කරගෙන හිටිය මහා චත්තාරි සූත්‍රය අසුරු කරගෙන මේ මනසක් තුළ සමාධිය ගොඩ නැගින සම්මා දිට්ඨිය කොතෙක් දුරට බලපානවද? අපි ඊයේ කතා කළා සම්මා සංකල්පය කොච්චර දුරට මේ මනසක් තුළ මේ සමාධිය ගොඩ නැගෙන බලපානවද? දැන් අද අපි කතා කරනවා අපි කරන කතා වචන සමාධියට කොච්චර බලපානවද කියලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. අපිට තේරෙන්නේ නැහැනේ අපි කයිවාරුව සමාධියට බලපානවා කියලා. පිළිහෙන්න හෝ දියුණු වෙන්න හෝ.
එහෙමයි. ඒතර අපි හිතන වචන බලපාන සමාධියට. සිතන සිතවිලි බලපානවා සමාධියට. අපි කරන කතාව බලපානවා සමාධියට. අපි කරන ක්‍රියාව බලපානවා සමාධියට. අපි ආජීවය, ඒ කියන්නේ අපි දැන් පැවිද්දෙක් නම් සිව්පසයේ උපයන විදිය බලපානවා සමාධියකට. ඒ වගේම අපි ගිහි ජීවිතය කෙනෙක් නම් එයා කාලා බීලා ජීවත් වෙන්න එයා යම් ආදායම් මාර්ගයක් උපදවන්න ඕනනේ. එහෙමයි ඒක ස්වාමීනි. කරන විදිය බලපානවා සමාධියට. හරි බුදුමයි මේක. දැන් අද කතා කරන්නේ අපි ඊයේ කතා කළා දැන් දෘෂ්ටිය බලපානවා සමාධියට අපි ඒක පෙර දවසේ කතා කළා. කල්පනාව බලපානවා සමාධියට අපි ඒක ඊයේ කතා කළා. එහෙමයි අද ස්වාමීනි. කතා කරන්නේ අපි වචන බලපානවා සමාධි ආරි සමාධියට. එහෙමයි. ඒ කියන්නේ යථාභූත ඥානෙ උපද්දලා දෙන්නේ සමාධිය විසින්. ඒ සමාධිය උපදවන්න මේව බලපානවා. එතකොට මේ පරිවාර කොට අපි පුරුදු කරන්න ඕන ගුණ සම්පatti. ගුණ සම්පත්තිය තමයි මේ තියෙන්නේ. අපි මොන වගේ සම්මාදිට්ඨියද පුරුදු කළ යුත්තේ. එහෙමයි. මොන වගේ කල්පනාවක්ද අපි පුරුදු කරන්න ඕන. මොන වගේ කතා බහක්ද අපි පුරුදු කරන්න ඕන කියන කාරණේ මේ දේශනාවෙන් බොහොම ලස්සනට එහෙමයි. ඉස්මතු කරලා දෙනවා භාග්‍යතුන් වහන්සේ. උතර බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි, මේ දේශනාවේ මුලින්ම විස්තර කළා පින්වත් මහණෙනි මම ඔබට ආරි සම්මා සමාධිය දේශනා කරන්නම්. පිරිකර සහිත හේතු සම්පත් සහිත. එහෙමයි ස්වාමීනි. පිරිකර සහිත හේතු සම්පත් සහිත ආරි සම්මා සමාධිය. එතකොට විස්තර කළා සම්මා දිට්ඨිය පින්වත් මහණෙනි පිරිකරක් හේතුවක් ආරි සම්මා සමාධියට. සම්මා සංකල්ප ආරි සම්මා සමාධියට පිරිකරක් හේතුවක්. සම්මා වාචා ආරි සම්මා සමාධියට පිරිකරක්. සම්මා කම්මන්තේ ආරි සම්මා සමාධියට පිරිකරක් හේතුවක්. සම්මා කම්මන්තේ සම්මා ආජීවි සම්මා වායාම සම්මා සති කියන දේවල් ආරි සම්මා සමාධිය. ඒ කියන්නේ යථාභූත ඥානය හිතේ උපද්දල දෙන සමාධිය. ආරි සම්මා සමාධිය. ආරි සම්මා යථාභූත ඥානෙ උපද්දල දෙන සමාධියක් මනසත් තුළ උපදින්නේ ආර්ය වූ ගුණධර්ම පිරෙනකොට. නිකම් ගුණධර්ම නෙමෙයි පිරෙන්නේ ඕන. ආර්ය ගුණධර්ම පිරෙන්න ඕන. එහෙමයි. ආර්ය ගුණධර්ම පිරෙනකොට තමයි ආර්ය සම්මා සමාධිය ඇති වෙන්නේ. ආර්ය සම්මා සමාධිය ඇති වෙච්ච කෙනාට තමයි ආර්ය ඥානය කියන එක ඇති වෙන්නේ. එහෙමයි. ආර්ය ඥානය ඇති වෙච්ච කෙනාට තමයි ආර්ය විමුක්තිය කියන එක උපදින්නේ. අච්චර විශ්මිත දෙයක්ද මේ භාගතුන් වහන්සේගේ මේ අවබෝධය. එහෙමයි ස්වාමීනි. මෙච්චර උදාර දහමක් මේ ධර්ම දාන දෙන පිරිසට භාග්‍යයක් උදා වෙනා වුණානේ. අනිත් දෙව් මිනිස් ලෝකයාට මේක පවසන උපකාරයක් කරන්න. දැන් මේ කාලේ ගත්තොත් එම් කොරෝනාවෙන් දැන් ආර්ථිකය කඩන් වැටිලා මිනිස්සුන්ට සල්ලි නැහැ අනිත් පැත්තේ. ඒතර මේ සල්ලි නැතුව මේ විවිධ ප්‍රශ්න ඉදිරියේ ජීවත් වෙද්දී දැන් බලන්න සමහරලාට මේ ආර්ථික ප්‍රශ්න මේවත් එක්ක සමහරලාට අපිට තේරෙන්නේ මොන වගේ වාතාවරණයක් ඉස්සරහට උදා වෙයිද කියලා. එහෙම නේද? එතකොට විශාල ඒගොල්ලෝ ඩිපොසිට් එකක් කරගන්නවා සංසාරෙට. එහෙමයි. දැන් බලන්න මේ වගේ උදාර ස්වාක්කාත සම්දිට්ඨික අකාලික දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ මේ දෙව් මිනිස් ලෝකයාම සසර දුකින් ඈතර කරන මාර්ගය. ඒතර පිරිසිදු මාර්ගය කියලා කියන්නේ පිරිසිදු මාර්ගයක් දන් දීලා තමන්ට සසර පුරා පිරිසිදු මඟක හිමිකරුවෙක් වෙනවා. ස්වාමීනි අපේ කල්ප කොතරම් නම් කාලයකට පස්සේද මේ පවිත්‍ර පරම පාරිශුද්ධ ධර්මයේ මේ බබලන ධර්මයේ සාකච්ඡා කරන්න අපිට දැන් ලැබෙන්නේ නේද? එහෙමයි සර්. ඒතර ඒ වගේ සාකච්ඡාවක් දැන් කී දෙනෙක් අහලා කී දෙනෙක් පොඩි මොහොතක් හරි. අර කියන්නේ මේ ලෝකයේ යම්තා සංකත අසංකත ධර්මයන් නැද්ද? ඒතර මේ සියලු දේවල් අතර යම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. මේ සංකත ධර්ම අතර මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට යම් කිසි කෙනෙක් පහදවනවා නම් ඒ පැහැදවීම අග්‍ර පැහැදීමක් කියනවා. එහෙමයි. අග්‍ර පැහැදීමක් කියනවා. ස්වාමීනි පරම පවිත්‍ර සුන්දර මේ අවබෝධය සහ ඒ විමුක්තිය පිණිස යම් සොඳුරු මාර්ගයක් උපකාර වෙනවා කියන න්‍යාය ලෝකයට මුල් වතාවට විග්‍රහ වෙනවා පැහැදිලි වෙනවා. එතකොට ස්වාමීනි මොනතරම් මේ අසිරිමත් චර්යාවක් ඒකනේ.
ඒතර මේ වගේ ආශ්චර්ය උදාර මාර්ගයක් දන් දීලා එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන හිත පහදවලා ඒක නම් මේ රැස් කරගන්න උදාර පින සසර පුරා තමන් ශ්‍රේෂ්ඨ බවට පත් කරවන උදාර මාර්ගයේ තමන්ට පිවිසෙන්නට. ඒතර මේ උදාර මාර්ගයට යන්නට යට අනුග්‍රහ සලසවන්නේ අනිත් අය මේ මාර්ගයට පහදවන්න. එහෙමයි. අනිත් අයගේ මාර්ගයේ හැසිරෙන්න යා උපකාර කරන්න. කරන උපකාරයක් තමයි එතකොට මේ. ඒතර මේ මාර්ගය පුළුවන් තරම් පැහැදිලි කරලා අපි දෙනකොට අනිත් අයටත් ඒ උදාර මාර්ගයේ එතකොට හිත පිහිටව ගන්නට මේ ධර්ම දාන දෙන පිරිසට අවකාශ සැලසෙන්නේ මේ පින විසින් තමයි. එහෙමයි ස්වාමිනේ. ඒ නිසා මේක සුළුපටු පිනක් නෙමෙයි. ස්වාමිනේ මේ බබලන ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දන් දෙන්න තියෙන අවස්ථාවක් නේ. එහෙසයි. ඉතින් දැන් අපි අද කතා කරන්නේ පින්වත් මහත්මයා සම්මා වාචා කොහොමද හිත තුළ උපදින මේ ආර්ය සම්මා සමාධිය අනුග්‍රහ කරන්න කියන කාරණේ. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන පින්වත් මහන්නේ මේ කාරණේදී මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. පින්වත් මහන්නේ සම්මා දිට්ඨිය මූලික අංගයක් වෙන්නේ කොහොමද? මිත්‍යා වාචා වශයෙන් අවබෝධ කරගන්නවා. සම්මා වාචා වශයෙන් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය තමයි කියන ඔහුගේ සම්මා දිට්ඨිය. හරි. එහෙමයි. මේ බොරුව කියලා කියන්නේ මිත්‍යා වචනයක්. ඒක මිත්‍යාවක් එතකොට. කේලම කියලා කියන්නේ මිත්‍යාවක්. හිස් වචන කියලා කියන්නේ මිත්‍යාවක්. ඊළඟට පරුස වචන කියලා කියන්නේ මිත්‍යා වචන. සත්‍ය නෙමෙයි එතකොට. එහෙමයි. මිත්‍යා වචන. එතකොට මිත්‍යා වාචාවක් විදියටම තේරුම් ගන්න පුළුවන් හැකියාව. සම්මා දිට්ඨියට අයිති වෙන. තමන්ගේ මුවින් බොරුවක් කියවෙන්න හදනකොට මේක මිත්‍යා වාචාවක් කියලා තමන්ගේ මනසේ තේරුම් ගැනීමක් උපදිනවා නම් ඒ තේරුම් ගැනීමට කියන්නේ සම්මා දිට්ඨිය. දෙන්නේ බිඳවන්න හදනකොට කොටවන්න හදනකොට මේක කේලමක්. මේක මිත්‍යා වාචාවක් කියලා තමන්ගේ හිතට අරමුණු වෙනවා නම් අන්නේ අර සම්මා දිට්ඨිය. එහෙමයි. තමන්ගේ හිස් වචනයක් කියවෙන්න හදනකොට මේක මිත්‍යා වාචාවක් කියලා තමන්ගේ හිතට අරමුණු වෙනවා නම් අවබෝධයක් බවට පත් වෙනොත් මේක මිත්‍යා වාචාවක් කියලා ආන්නේක සම්මා දිට්ඨිය. තමන්ගේ පරුස වචනයක් කියවෙන්න හදනකොට මේක මිත්‍යා වාචාවක් කියලා තමන්ට අරමුණු වෙනවා නම් අවබෝධයක් බවට පත් වෙනවා නම් ආන්නේ මානසික ස්වභාවයට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. එහෙමයි. ඒ වගේම බොරු කීමෙන් වැළකීලා හිත පවතිනකොට කේලමින් වැළකීච්ච හිස් වචනයෙන් වැළකීච්ච පරුස වචනයෙන් වැළකීච්ච වචන ඇත්ත මේව සම්මා වාචා කියලා අවබෝධයක් බවට යාගේ හිතේපත් වෙලා තියෙනවා නම් ආන්නේක සම්මා දිට්ඨිය. දැන් මෙතනදී බලපාන්නේ ආන්නේ සම්මා දිට්ඨිය තමයි මෙතනදී අනුග්‍රහ කරන්නේ. එහෙමයි. දැන් මේ කියන හැම සම්මා දිට්ඨියක් මෙයාගේ පිරෙන්න ඕනේ එතකොට. අපි කියන්නේ සම්මා දිට්ඨියත් පිරෙන්න ඕන කියලා කියන්නේ අපි. වැඩෙනවා කියලා. එකින් එක වැඩිගෙන යනවා. අන්දක්ම සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය තේරුම් ගන්නත් ඕන ඒකත් සම්මා දිට්ඨියට අයිති. ඒතර සම්මා සංකල්ප මිත්‍යා සංකල්ප තේරුම් ගන්න ඒකත් ඒ සම්මා දිට්ඨියත් වැඩෙන්න ඕන. සම්මා වාචා මිත්‍යා වාචා තේරුම් කරගත්තු ඒ සම්මා දිට්ඨිය වැඩෙන්නත් ඕන. සම්මා දිට්ඨිය වැඩි යනවා කියලා කියන්නේ මේක තමයි. එහෙමයි. වැඩි යන්න ඕන. ස්වාමීනි අපේ වචනය පිළිබඳව කිසිම විග්‍රහයක් විමසීමකින් තොරව ඒවා ඔහේ පාවිච්චි කරන ස්වභාවයන් අපේ තියෙන්නේ. ඒකනේ. එතකොට අපේ සම්මාදිට්ඨිය ඒ අරබයා කොච්චර වඩන්න ඕනද? එහෙමයි සර්. කෙනෙකුට සමහරවිට සිතිවිලි සම්බන්ධව යම් වැටහීමක් ඇති වෙන පුළුවන් මේක මිත්‍යා කියලා. නම වචන පිළිබඳ කිසි අවබෝධයක් නැහැ. එහෙමයි සර්. මේ සම්මාදිට්ඨියත් උපදවගත යුතුයි. ඒක උපදව ගන්න ඕන විදිය මේක බොහොම ලස්සනට පැහැදිලි කරනවා. අවසරයි ස්වාමී. පින්වත් මහන්නේ මිත්‍යා වාචා කියන්නේ කොහොමද? බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම දකින්න මහන්සි ගන්න කියන මේක මිත්‍යා වාචා කියලා. ඊට පස්සේ විස්තර කරන පින්වත් මහන්නේ සම්මා වාචා කියන්නේ කොහොමද? ඒතර බලන්න මිත්‍යා වාචාව තුළ වෙන්නේ මොකද? ආශ්‍රව උපදිනවා. මිත්‍යා වාචාව තුළ සසරට බැඳෙන සංයෝජන හට ගන්නවා.
දුක් පීඩා උපදින ආශ්‍රව උපදින කෙලෙස් හට ගන්න. ඒතර බලන්න මේ අවබෝධය යාගේ හිතේ උපදින්න එපායි. එහෙමයි. ඒ අවබෝධය උපදින්න යා මේ වචනේ අතහරින කෙනෙක් වෙනවද නැද්ද? අතහරින කෙනෙක්. එහෙමයි. දැන් බලන්න බොරුවක් කිව්වම හිතේ පොඩි මොහොතකට බයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවනේ. කේලමක් කිව්වම හිස් වචනයක් කිව්වම පරස වචනයක් කිව්වම පොඩි මොහොතකට හරි. ඒතර බලන්න බය උපදිනවා. ඒ කියන්නේ කෙලෙස් ඉපදිලා නැතිද? එහෙමයි ස්වාමීනි. පින්වත් මහන්නේ කුමද්ද සම්මා වාචා කියන්නේ? පින්වත් මහන්නේ සම්මා වාචා දෙආකාරකින් තියෙනවා. කුමද්ද? සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ක. ආශ්‍රව සහිත. ඒ වගේම තමයි මත්තේ සැප විපාක ගෙන දෙන. ඒ වගේම තමයි පින් රැස් කරවන. පුඤ්ඤ භාගියා. පිනට බරයි ඒ වචන. කුමද්ද? බොරුවෙන් බැලකී වාසය කරන පින් රැස් වෙනවා. පිනට බරයි. කේලමින් වැලකී වාසය කරනවා. පින් රැස් වෙනවා. හිස් වචනින් වැලකී වාසය කරනවා. පින් රැස් වෙනවා. පරුස වචනින් වැලකී වාසය කරනවා. පින් රැස් වෙනවා. හැබැයි මේක කරන්නේ ශ්‍රද්ධාවෙන් යා. එහෙමයි. තාම යාට ලොකු අවබෝධයක් නැහැ. පින් රැස් වෙනවා කියලා අවබෝධිකුත් නැහැ. කුසල් වැඩිනවා කියලා අවබෝධිකුත් නැහැ. සමි සංයෝජන දුරු වෙනවා කියලා අවබෝධිකුත් නැහැ. තේරුණා නේද? අවබෝධයක් නැහැ. ශ්‍රද්ධාවෙන් කරන. හැබැයි ශ්‍රද්ධාවෙන් පවා කරගෙන යද්දි මොකද වෙන්නේ? විතක්ක ਵਿਚාරවල සංසිඳීමක් ඇති වෙනවා. විතක්ක ਵਿਚාරවල සංසිඳීමක් ඇති වෙනවා. වචී සංස්කාරවල සංසිඳීමක් ඇති වෙනවා. උදේ සංසිඳීම අනුග්‍රහ කරන සිහියට. ඒක මේ ශ්‍රද්ධාවෙන් කරන දේ කාලයක් පුරුදු කරද්දී මොකද වෙන්නේ? සංසිඳීමක් උපදිනවා. එහෙමයි. ඒ සංසිඳීමක මොකටද අනුග්‍රහ කරන්නේ? සිහිය පවත්තන අනුග්‍රහ කරනවා. සිහියක් දියුණු වෙන අනුග්‍රහ කරනවා. එහෙමයි. දැන් විතරක වැඩි කෙනාට සිහිය පවත්තන හරි අමාරුයි. සිහිය වැඩි දියුණු වුණොත් සම්මා අන්න දිට්ඨිය ඒ සිහිය දියුණු වුණොත් මේක අනුග්‍රහ කරන මෙන්න මේකට කුමක්ද? මේක මිත්‍යා වාචා මේක සම්මා වාචා කියලා මනසේ තීරුම් ගන්න විවේකයක් ඕනනේ. එහෙමයි. ඒ විවේකයට අර සිහිය උපකාර කරනවා. මේ මානසික පරිසරය නිර්මාණය කළ දෙන අර සිහිය විසි. තේරුණා නේද? ඒ සංසිඳීම විසි. ඒකට බලන්න ශ්‍රද්ධාවෙන් පුරුදු කරන දේ කොච්චරට එයාට උපකාර කරනවද? ඒ බලන්නක සංසිඳීමට අනුග්‍රහ කරනවා කියන එක යම් ආකාරي සමාධියකට තමයි අනුග්‍රහ කරන්නේ. වචනේ සංවර කරගත්තොත් සමාධියට අනුග්‍රහ කරනවා. එහෙමයි. සංසිඳීමට අනුග්‍රහ කරනවා. එහෙයි. ඒකට සංසිඳීමට අනුග්‍රහ කළා. ඒතර ඒ සංසිඳීම එතකොට එයාගේ සිහිය පවත්තන අනුග්‍රහ කරනවා එයාට. ඒ සංසිඳීම සිහිය පවත්තන අනුග්‍රහ කරනවා. ඒතර ඒ සිහිය කොහොමද අනුග්‍රහ කරන්නේ? ඒ සිහිය යාට පිටුවහලක් වෙනවා මෙන්න මේකට කොහොමද? ඔන්න සංසිඳලා ඉන්න කෙනාට ඔන්න බොරුවක් කියන්න හිතෙනවා. මේක මිත්‍යා වාචාවක් කියලා හිතේ තේරුම් ගැනීමක් උපද්දන්නේ අර සිහියට තමයි. හොඳ පැහැදිලිව තේරුම් කරලා දෙන හිතට ස්වාමීනි එහෙමයි. ඒකට එයාට දැන් එයා සංසිඳුණු මනසකින්නේ දැන් ජීවත් වෙන්නේ. දැන් බොරුවක් කියන්න හිතෙනවා. ඒකට එයා තේරුම් ගන්න මේක මිත්‍යා වාචාවක් කියලා එයාට තේරුම් කරවන අර සංසිඳීම අනුග්‍රහ කරනවා. එහෙමයි. දැක්කනේ සිහිය එයාට අනුග්‍රහ කරන්න හැටි. කේලමක් කියන්න හිතනකොට මේක මිත්‍යා වාචාවක් කියලා අරමුණු කරවන්නේ අර සිහියට. හිස් වචන කියන්න හිතනකොට මේක හිස් වචන මේ මිත්‍යා වාචාවක් කියලා අරමුණු කරවන්නේ සිහියට. පරුස වචනයක් කියනකොට එතකොට මේ සංසිඳීමෙන් ඇතිවෙච්ච සිහියට අනුග්‍රහ කරනවා. මිත්‍යා වාචාවක් හිතට අරමුණු කරවලා දෙන්න. බාහිරකට මේ ආශ්‍රව සහිත දේ පුරුදු කරන්න ඕන ඒක නිවන් මාර්ගට වැඩන්නේ කියලා බේගල් කියන ඔය මේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන රහත්යයි කියා ගන්න හොරු කියනවා. තේරුණා නේද? එහෙමයි. ඕ ආශ්‍රව සහිතව පුරුදු කළා හරියන්නේ නැහැ. එහෙමයි. බලන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක කවදාවත්. එහෙයි. හැබැයි ඒක අනුග්‍රහ කරනවා මෙතෙන්ට. එහෙයි. ප්‍රත්‍ය වෙනස්. ආශ්‍රව සහිත වුණත් එතකොට ඒ සංසිඳීමක් ඇති කළ දෙනවා ඒක. ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ මොනතරම් මේ මොහොතේත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඉස්මතු කරන විටත් මොනතරම් සහේතුකව දිලිසි
බබලනවා. දැන් බලන්න බබලන්නේ බුද්ධ දේශනාවනේ. එහෙමයි ස්වාමී. ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධනෙද බබලන්නේ. එහෙමයි. බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කුමක්ද? ආශ්‍රව සහිත සම්මා වාචා කියන්නේ කුමක්ද? බොරු කීමෙන් වැළකීමම ආශ්‍රව සහිතයි. හැබැයි සම්මා වාචා. එහෙමයි. පින්ඩස් වෙනවා. තේරෙනව නේද? ඒතර සංසිඳීමක් උපදිනවා. කේලම සද්ධාවෙන් කේලම අතහරිනකොටම සංසිඳීමක් ඇති වෙනවා. හිස් වචන අතහරිනකොටම සංසිඳීමක් ඇති වෙනවා. පරුස වචන අතහරිනකොටම සංසිඳීමක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් බලන්න සමහර අය ගෙනෝ නේද? ඒ එනකොටම කතා නොකර ඉන්න බෑ යාට. අර ස්වාමීන් ඒකට කියන්නේ විතක්ක ਵਿਚාර බහුල වෙනවා බහුලයි බහුලයි. එහෙයි ස්වාමී. ඒ කියන්නේ එතන තියෙන්නේ ආශ්‍රවයක්. එහෙයි. ඒ ආශ්‍රවෙන් නැති කරනවා. ආශ්‍රව සහිතයි. හැබැයි අර කට දොඩෝන ආශ්‍රවේ සංසිඳිලා යනවා. එහෙමයි. ආශ්‍රව සම්පූර්ණයෙන් ඔකට ලස්සන බුද්ධ දේශනා ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී මූ වඩලින් වදාළ වචනයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. කෙලතුලේ කියලා. එහෙයි. නිකන් ඉන්න බෑ මොනවා හරි එනකොට ඒකට මොනවා හරි කියන්නම හිතෙනවා. අර කෙලතුළු බව ආශ්‍රවයකින් තියෙන්නේ. ඒ පීඩාකාරී ආශ්‍රවේ නැති කරනවා. මේ ආශ්‍රව සහිත සම්මා වාචා පුරුදු කරනකොට. එහෙමයි. ආන් බලන්න කොච්චර ආශ්චර්යද කියලා. බලන්න ඒ පීඩාකාරී ආශ්‍රය නැති වුණාට පස්සේ යාට සංසිඳීමේ සතුටෙන් තමයි ඊළඟ සම්මා වාචා පුරුදු කරන්නේ. තේරුම් ගැනීම. මොකක්ද තේරුම් ගැනීම? දැන් අර සත්‍යවේච සංසිඳීමට සිහියට අරමුණු කරනවා මේව මිත්‍යා වාචා මේව සම්මා වාචා. මේව මිත්‍යා වාචා මේව සම්මා වාචා. ඒතර මේ අවබෝධයේ හිතේ ඉපදලා තියෙනකොට ඒ කෙනාගේ සම්මා වාචා හරි ආශ්චර්යයි. කොහොමද විස්තර කරන්නේ? බුදුරජාණන් දේශනා කරන මෙන්න මේ ක්‍රමයට. කතමාච භික්කවේ සම්මා වාචා අරියා ආර්යයි. ඒ ආර්ය වෙන්නේ. ඒ මේව මිත්‍යා වාචා මේව සම්මා වාචා කියලා එයාගේ මනස තුළ හොඳ අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඒතර ඒ අවබෝධයටපත් වෙච්ච හිත ආර්යයි. ආර්ය චිත්තස්. ආර්ය සිතක් ඒක. අනාසව චිත්තස්. මේ ආශ්‍රව වැඩ කරන්නේ අවබෝධයක් වෙලා තියෙනකොට. ආශ්‍රය මොකක්ද කොට? විතරක එනකොටම කියන්න හිත පනිනෝනේ. එහෙමයි. එහෙම එකක් නෑ එතකොට. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමීනි. අනාසව. ඒ ආශ්‍රවී මැඩ මැඩ ඉන්න පුළුවන් කියන මේ සම්මා වාචාවට. මේ සම්මා වාචා හරි ශ්‍රේෂ්ඨයි. ලෝක යංකෝ භික්කවේ ආර්ය චිත්තස් ආර්ය සිතක් අනාසව චිත්තස්. ආශ්‍රව වැඩ කරන්නේ නැහැ එතකොට. ඒ විතරගේ ඒ වචනේ කියන්නේ ඒකේ ඔස්සේ හිත දුවදුවා තියෙන්නේ නැහැ. සංසිඳලා තියෙන්නේ. අනාසව චිත්තස්ස කියන ආර්ය මග්ග සමන්ගින. එතකොට එයාගේ හිත වැඩ කරන්නේ ආර්ය මාර්ගයේ තියෙන. ආර්ය මග්ගම් භාවයත. ඒ වෙලාවේ වැඩෙන්නේ ආර්ය මාර්ගේ. චතුහිපි වචී දුච්චරිතේ. හතරක් වූ වචී දුස්චරිතය ආරති. බොරුවට හිතේ ඇල්මක් නැහැ. එහෙමයි. ඇල්මක් නැති නිසා වැළකී වාසය කරනවා. රතියක් නැහැ ඒකට. සාමාන්‍යයෙන් තියෙන මොකද බොරුවට රතියක් නේ හිතේ තියෙන වැඩ කරන්නේ. ආශ්‍රවේ තියෙනකොට බලන්න. ආශ්‍රවේ නැති වෙනකොට මොකද වෙන්නේ? අවබෝධ ඉපදිලානේ දැන් තියෙන්නේ මේක මිත්‍යා වාචාවක් කියලා. මේ අවබෝධය බලවත් වෙන බොරුවට තියෙන්නේ මොකද්ද? නොයල්මක්. කේලමට තියෙන්නේ නොයල්මක්. හිස් වචනයට තියෙන්නේ නොයල්මක්. පරුස වචනයට තියෙන්නේ නොයල්මක්. නොයලුණු සිතින් බොරුවෙන් වැළකිනවා. ඇලීමක් නැහැ. තේරුණා නේද? ආරති විරති පටිවිරති වේරමණි. ආර්ථ කියන්නේ රතියක් නැහැ. විරති කියන්නේ වැළකීලා ඉන්න. දැක්ක නේද? දුරු කරනවා. ඇල්මක් නැතුව දුරු කරගෙන ඉන්න. අනාශ්‍රව කියන එක ඒ විදිහට තේරුම් ගන්න. එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි සාමි. එතකොට ඇල්මක් නැතුව වැළකීලා වාසය කරන්න පුළුවන්කම තියෙන ආශ්‍රව නැති හිතක් නිසා තමයි. ඊටුරි ආශ්‍රව නැති හිත තියෙන කොමක් නිසාද? මේක මිත්‍යා වාචා මේක සම්මා වාචා කියලා මනසේ ඇති වෙච්ච අවබෝධය නිසා. බලන්නේ අවබෝධ ඉපදිච්ච ගමන් ආශ්‍රව වැඩ කරන්නේ. ආශ්‍රව ගැන කියද්දී අපි ඊට ඉස්සෙල්ලා කතා කළා
මම මේ දේශනා මාලාවෙත් මුලින්ම කතා කළ සම්මාදිට්ඨිය විස්තර කරන දවසේ මහාචත්තාරීස්ක සූත්‍රය අපි දේශනා 13ක් කතා කළා දහම් කැඩපතේ. එහෙමයි ඒකත් අපි විස්තර වශයෙන් කතා කළා. ආශ්‍රවයේ විපාක ගැන විස්තර කරන හරි ලස්සනට. මේ ආශ්‍රවයෙන් ඇත්තට මොකද්ද කරන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් තැන. මොකද්ද කියන්නේ? පින්වත් මහණනි යංකෝ වික්කවි අවිජ්ජා ගතු අවිද්‍යාවෙන් යුතු මනසින් යුතු කෙනා. ඒ කියන්නේ දැන් සම්මාදිට්ඨිය නෑ යාට. එහෙමයි. සම්මාදිට්ඨිය නෑ. තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති. ඒ තන ඒ ආත්ම භාවයේ උපතකට අරගෙන යනවා කියනවා. ආශ්‍රවයෙන් කරන්නේ ඒක තමයි. කියන්නේ මනස තුල අපිට නොතේරුණාට මේ සිත තුල ගෙනියන ස්වභාවයක් ඇති වෙනවා ඒ උපතට. ආශ්‍රව ස්වභාවය. ආශ්‍රව ස්වභාවය. ගෙනියන ස්වභාවය. එහේ ස්වාමීන්. දැක්ක නේද? එහේ. තජ්ජං අත්ථභාවං අබිනිත්තාති. ඒ ආත්ම භාවයේ උපදවයි කියනවා. ඒක කරන්නේ ආශ්‍රවය විසින්. පින විසින් නෙමෙයි උපදවන්නේ. පව විසින් නෙමෙයි උපදවන්නේ. කර්මය විසින් නෙමෙයි උපදවන්නේ. උපදවන්නේ ආශ්‍රවය විසින්. පින විසින් කරන්නේ මොකද්ද? ඉපදෙවට පස්සේ සැප ගෙනත් දෙන එකයි දුක ගෙනත් දෙන එකයි පින පව විසින් කරන්නේ. දැක නේද? උපදවන කාර්යය කරන්නේ ආශ්‍රවය විසින්. ඒකයි මේ රහතන් වහන්සේට ලස්සන වචනයක් පාවිච්චි කරනවා ආසවක්ඛේ ඥානය කියලා. රහතන් වහන්සේට මොකක්ද අන්තිමට වෙන්නේ? අර උපතකට ගෙනියන ස්වභාවය තමයි නැති කරලා දාන්නේ, ෂය කරලා දාන්නේ. එහෙමයි ස්වාමීනි. ආසවක්ඛේ ඥානය. ඒවා නැති වුණා සියලු ආශ්‍රවයන් ෂය වුණා කියන ඥානය. එහෙමයි. ස්වාමීනි සංයෝජන ධර්ම ගැන සඳහන් වෙනවා. ඒ ආශ්‍රවයි සංයෝජන ධර්ම ගැන දෙකක් ඒකට. දෙකක් එහෙස. සංයෝජන කියන්නේ ගැට ගන්න ස්වභාවය. එහෙමයි. ඒතර මේ ගැට ගන්න ස්වභාවය ඇති වුණාට පස්සේ එතන ඉඳලා නිර්මාණය කළ දෙන්නේ ආශ්‍රව, ගෙනියන ස්වභාවය. එහේ. ඒ ගැටේ මත පිහිట్లా හදලා දෙන්නේ කොහොමද? ආශ්‍රව. ආශ්‍රව. එහෙමයි. හිතන්න දැන් ඇහින් ලස්සන රූපයක් දැක්කා කියලා. ওই රූපෙට හිත ගැට ගැහිච්ච ගමන් ඊළඟට හිත ඇතුලේ මොනවද උපද්දන්නේ? ආශ්‍රව. දැවිලි, පිච්චිලි, ශෝක, පරිදේව නැද්ද? කලබල. අඩාවැටීම්, කලබලේ ආශ්‍රව විසින් කරන්නේ. සංයෝජනෙන් ගැට ගන්නවා. ආශ්‍රවෙන් දුක් පීඩා ගෙනත් දෙනවා. උපතකුත් අරන් දෙන්න. ඊට පස්සේ ඒකෙන් තමයි ඊට පස්සේ ඒ ගැට ඊට පස්සේ අර මේ සකස් වෙලා ඒකෙන් තල්ලු කරලා දානවා නිතරට. එහෙමයි. හරි පුදුමයි. ඒකට බලන්න මේක උපේක්ෂාව කියන එක පිරිසිදු වෙලා වෙද්දි තමයි ආශ්‍රව කියන ස්වභාවය ප්‍රකට වෙන්නේ ශ්‍රාවකෙට. ශාස්ත්‍රුන් වහන්සේ ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. මේ වචන තුල ආශ්‍රව හට ගන්න හැටි දකින්න හැටි උඩට. ඉතින් අපි දැන් මුල් කාලේ අපිට බුදු ගුණ මෛත්‍රිය අනිත්‍ය හිතා ඉන්නකොට ආශ්‍රව සකස් වෙනවා. හැබැයි මේ ආශ්‍රවේ පිනට බරයි. එහෙමයි ස්වාමීනි. පිනට බරයි. සමහර කට්ටිය කියන එන හරි අපි පින් කරන්න ඕනේ නෑ, පව් කරන්නේ නෑ, අපි පාඩු වෙන. එතකොට අපි සංසාරේ යන්නේ නෑ නේ කියලා. එතකොට පිනට බර වෙච්ච ආශ්‍රව ටික නැති වෙලා යනවා එච්චරයි. පව් කරන්නේ නැත්නම් පවට බර ටික ආශ්‍රව නැති වෙලා යනවා එච්චරයි. හැබැයි අවිජ්ජාශ්‍රවී තියෙනවා. එහෙමයි ස්වාමීනි. අවිජ්ජාශ්‍රවී තියෙනවා. අවිජ්ජාශ්‍රවී තියෙනවා. ගෙනියන ආශ්‍රවී තියෙනවා ඒ විදිහට. ඒ නිසා මේ ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උපතක් කරා යන්න අකමැති කෙන ආශ්‍රවය දුරු කරන්න. ආශ්‍රව දුරු කරන්න යාට විශාල මානසික හැකියාවක් නිර්මාණය වෙනවා. ඒක කරන්නේ සමාධි බලයක් කරා. එහෙමයි. එතකන් එයාට රැකවරණයක් නැහැ. එතකන් එයා මහන්සි ගන්නවනේ මොකද මේ හැමතිස්සෙම සතර පායට යන බන්ධන, ඉරිසියා, ක්‍රෝධ, වෛර. දැන් ඔය පින් කරන්නේ නැහැ කියලා කියන්නේ උපරිම කිව්ව කියන්නේ මිනිස්සු මේ දන් දෙන්නේ නැහැ කියන එකනේ. එච්චරනේ. චෛත්‍ය වන්දනය කරන්නේ බෝධි වන්දනය කරන්නේ. හැබැයි ඉරිසියාකම්, කුහකකම්, වෛරය එකට එක්කන්නේවා. ඔය ඔක්කොම දුෂ්ටකම් ඇතුළේ කාටවත් පේන්නේ නැහැ නේද? එහෙමයි. ඔහොම දඟලන හිතට තියෙන රැකවරණය තමයි අල්ප පිරිසටන සානේ පින විසි. එතකොට මේ පින්වන්ත චරිතයේ සුගතියට ගෙනියන. සුගතිය තුළ කොහොමද කරන්නේ? සුගතිය තුළ බොහෝ කල සුචරිතවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. දෙක මේ වගේ එකක් දැන් බලන්න. ගෘහ ජීවිතේ දැන් බලන්න මේ වගේ ඉන්නකොට දැන් මේ වගේ කාලවකවන ගත්තු බලන්න තෙල් පෝලිං වල, ගෑස් පෝලිං වල ඒවට නොගිය සමහරලාට ද්වේෂයේ, වෛරයේ පද්දල පෝෂණය කරන කොච්චර පිරිසක් ඉන්නවද?
අර සියල්ලගේම ගොදුරක් බවට බොහෝ ගිහි පිරිසක් පත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. පත් වෙනවා. අර ඔක්කොම ටික අතහැරපු පැවිද්දාට මොකද වෙන්නේ? අර දුෂ්චරිතෙන් ඈත් වෙලා ඉන්න භාග්යක් නැද්ද? තියෙනවා. එහෙමයි. ඒතර බලන්න. එහෙනම් එයාට මේ ඇසුරු කරන පිරිසකින් වෙන්වීම වැදගත් කාරණාවක් නේද සුචරිතවත් ජීවිතේට. එහේ ස්වාමීනි. එතකොට බලන්න සුගතිය කියලා කියන්නේ සුචරිතවත් ජීවිතේට තෝතැන්න. දැක්ක නේද? අර පැවිද්දාට සීලවන්ත ගුණවන්ත දහම් කතාවේ නිරත වෙන සංඝ පිරිසක් මැද ඉන්නකොට එතකොට එයාට මේ සීලය ඒ දහම් දැනුම දහම් කතාවෙන් පිණින් මෝර සුචරිතවත් ජීවිතයකට පණ පොවන්න පුළුවන් යාට. ඒකට පරිසරය බලපන්නේ නැද්ද? බලපානවා. එහෙනම් පින රැස් කරන එකේ වටිනාකම කොහොමද? එයා සුගතියට ගෙනියනවා. සුගතියට ගෙනියන සකස් කරනවා. සුගතිය තුල යාට කොහොමද ඉන්න පුළුවන් කරන්නේ? දුෂ්චරිතෙන්ද සුචරිතෙන්ද? සුචරිතෙන්. දැන් අනාගතේ ඔයගොල්ලෝ අපි හිතන්නේ මනුස්ස ලෝකේ තව මේ සුචරිතයේ තියෙන අනුග්‍රහය වැඩි වේද අඩු වේද? අඩු වෙනවා. සතර පාය ගැන කවර කතාවද ඒකට? මනුස්ස ලෝකෙත් මෙසේ නම් සතර පාය ගැන කවර කතාවද? ඒතර දෙවියන් අතරට ගියපු කෙනාට සුචරිතවත් ජීවිතයට පණ පොවන්න තියෙන අවස්ථාව මොකද? වැඩි. ඒකයි මේ සුගතියට යන්න රැකවරණි පවා හදලා දෙන්න මහමෙවුනා නිරන්තරයෙන් මහන්සි ගන්න ඒකට. එහෙමයි ස්වාමී. මේ නින්දා පහස කර මෝඩය වගේ කෑ ගැහුවට මේ බුද්ධ දේශනා කියවල ඇතිවෙච්ච අවබෝධයක් නෙමෙයි තින්නේ. අර මේ ඉරිසියාව. ආශ්‍රව නිසාම ඉරිසියාව. එහෙයි ස්වාමී. ඉරිසියාව. ධර්මයේ පිළිබඳ ඒ ඉරිසියාවත් එක්කම තේරෙනවා ධර්මයේ පිළිබඳ කිසි වැටහීමක් නැතිකම කියලා. ධර්මයේ පිළිබඳ කිසි වැටහීමක් නැහැ. එහෙමයි. ඒතර බලන්න මේ සම්මා වාචාව කියන්නේ කොච්චර බරපතල කාරණාවක්ද සමාධියට. විශාල අනුග්‍රහයක් කරනවා. බොරුවෙන් වැළකීමම යම් සංසිඳීමක් ආශ්‍රව සහිත වුණත් ශ්‍රද්ධාවෙන් බොරුවෙන් වැළකුණත් ඒක ආධ්‍යාත්මික සංසිඳීමට අනුග්‍රහ කරනවා. ශ්‍රද්ධාවෙන් කේලමින් වැළකීලා ඉන්නවද? ඒක ආධ්‍යාත්මික සංසිඳීමක් උපදිනවා. එහෙමයි. ශ්‍රද්ධාවෙන් හිස් වචනෙන් පරුස වචනෙන් අවබෝධයක් නැහැ යාට. වැළකීලා ඉන්නවා. ඒකට තමයි ආසාසවා පුඤ්ඤභාගිය උපදි වේපක්ඛා කියලා කියන්නේ. ආශ්‍රව සහිතයි. එතකොට එහෙම සංසිඳීමක් ඇති වෙච්ච මනස තමයි සිහිය උපදින්නේ. ඒ සිහියට ගෝචර වෙනවා කොහොමද? මේක බොරුව මිත්‍යා වාචාවක් කියන අවබෝධය ඇති කරලා දෙන අර සිහියට අනුග්‍රහ කරනවා. සිහිය අනුග්‍රහ කරනවා. එහෙමයි. ඒත් බලන්න ආශ්‍රව සහිතවම පුරුදු කරපු දේ එයාට අවබෝධයක් බවට පත් වෙන අනුග්‍රහ කරනවා. ස්වාමීනි සත්‍ය වූ අවබෝධය පිළිබඳ වැටහීම ඇති වුණාට පස්සේ අර හිතේ කැළඹිලි දිවිලි ඉස්මතු වෙන ඒ ආශ්‍රව ස්වභාවය සංසිඳ යනවා. අනිවාර්යෙන්. එහෙස. අර මේක මිත්‍යා වාචයි කියන අවබෝධය ඇති වෙච්ච සැනින් අර දූවිලි සහිත පොළවට වැහි වතුර වැටෙනකොට සංසිඳෙන්නේ යම්සේද සංසිඳවන්නට අනුග්‍රහ කරනවා. එහෙමයි. දැන් බලන්න විශාකාව මම ඊයේ ළඟදි දවසක් කිව්වා දැන් විශාකාව. මිනිපිරියක් නැති වෙලා බලන්න දැන් මේ සෝතාපන්න ශ්‍රාවිකාව. එහෙස. දැන් ප්‍රියංගෙන් වෙන්වීම දුකක් මේ කාර්ය සත්‍යයක් කියන අවබෝධය ඇතිවෙච්ච ශ්‍රාවිකාව. නමුත් බලන්න අර දියණියට තියෙන ස්නේහවන්ත භවයේ බලවත් වෙලා ඒ ස්නේහවන්ත භවෙන් නැතිවීමත් එක්ක ශෝකයෙන් හොඳටම හිත යට කළා. යට කළ ශාස්ත්‍රුන් වහන්සේ ඇවිල්ලා පොඩි දහම් කරුණ සිහිපත් කරනකොට මොකද උනේ? අර ප්‍රඥා ලෝක නැවති විරෙච්ච ගම ශෝක හොර නැති වෙලා ගියා. එහෙමයි. සුළු දෙයකින් අපේ ප්‍රඥාව ඉන්ද්‍රියක් බවට සකස් වුණාට පස්සේ තියෙන වටිනාකම. දැන් බලන්න අඟුලිමාලට ප්‍රඥා ඉන්ද්‍රිය ඉපදිච්ච සැනින් කඩු බිම දාන්න කියලා අනුග්‍රහ කළා. එහෙමයි ස්වාමී. ප්‍රඥා ලෝකයේ ආශ්චර්යයි. දාරු චීරියට ප්‍රඥා ලෝකේ උපදින්න වචනය කියන්න ඕනේ. වචන කිව්සෙනින් ප්‍රඥා ලෝකෙ ඉපදුණා. පුක්කුසාතට අර දහම් පද ටික ඇහිච්ච ගමන් අපි ළඟදී කතා කරේ ප්‍රඥා ලෝකෙ උපදිච්ච සැනින් ශාස්ත්‍රඥාන්සේ හඳුනාගත්තා. එහේ. දැක්ක නේද? කාලයක් ඉපදිච්ච සම්මාදිට්ඨිය වටිනාකම. එහෙනම් කාලයක් අපි මිත්‍යා වාචාව උපදිනකොට මේක මිත්‍යා වාචාවයි කියලා හිතට අරමුණු කරවන්න පුරුදු වෙනවා. එතනින් තමයි සම්මාදිට්ඨිය උපදින්නේ. ස්වාමීනි දැන් මේ ජීවිතය ගත කරන අතර වාරයේදීම වචනේ පිරිසුදු කරගන්න ඕන කියලා යම් සිහියක් වෑයමක් අරගෙන අපිට බලන්න මේ කාලේ බොහොම ලස්සනට දැන් නේද දැන් ලෝකෙ ඔක්කොම කතා කරනවා.
ඒ ලෝකයා මොකද වෙන්නේ? බොරුවක් කියන හිතනකොට මේක මිත්‍යා වාචාවක් කියලා හිතට අරමුණු කරවන්න පුරුදු වෙන ගත්තොත් මොකද්ද වඩන්නේ? සම්මා දිට්ඨියනේ. එහෙමයි. කේලමක් කියන්නේ දමට බිඳවන්න වචනයක් කියන්නේ හිතන සමහරලාට. මේක මිත්‍යා වාචාවක් කියලා හිතට පණිවිඩයක් දෙනවා යා. හිස් වචන කතා කරන් හිතනකොට මේක මිත්‍යා වාචාවක් කියලා හිතට අරමුණු කරවල දෙනවා. කාට හරි බනින්න හිතනකොට මේක මිත්‍යා වාචාවක් කියලා හිතට සිහි කැඳවල දෙනවා. ඒ සිහි කැඳවීම තමයි අනුග්‍රහ කරන්නේ සම්මා දිට්ඨියට. එහෙමයි. ඒකට කාලයක් සිහි කැඳව වාසය කරද්දි ඒක අවබෝධයක් බවට පත් වෙනවා යාගේ. ඊට පස්සේ මොකද අවබෝධයක් වුණාට පස්සේ මොකද වෙන්නේ? අර මිත්‍යා වාචාව කියලා අවබෝධ වුණාට පස්සේ ඒ සම්මාදිට්ඨිය මනස ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? හිතේ ඇති වෙන්නේ බොරු කියන විරාගයක් ඇති වෙන්නේ. නොයල්මක් ඇති වෙන්නේ. විරාගෙන් නොයල්නු සිතින් තමයි බොරු අත්හැරගෙන ඉන්නේ. එහෙමයි. බොරුව කියන්න ඕන තැන නොයල්නු සිතින් බොරුවෙන් වැළකී ඉන්න. අන්න ඒක තමයි කියන්නේ අනාශ්‍රවයි කියලා කියන්නේ. ආශ්‍රව නැහැ එතකොට. එහෙමයි ස්වාමී. බොරුවට හිත මේ පොළඹවන්නේ නැහැ. ඇද බැඳගෙන පොළඹවන්නේ නැහැ. එහෙයි ස්වාමීනි. ආන ආශ්‍රව නැති හිතේ ස්වභාවය. බොරුවට ආශ්‍රව නැහැ. කේල මුල්ලලා, හිස් වචනේ මුල්ලලා, පරුස වචනේ මුල්ලලා ඒතර ආශ්‍රව වැඩින්නේ. සංසිඳුණු හිත. ඒ හිතම තමයි නිවි ඒ ආශ්‍රවේ නිරුද්ධ වීම දක්වා මේ පුරුදු කරන් දෙන ක්‍රමයටම තමයි ආය වෙන ක්‍රමයකට නෙමෙයි. එහෙමයි. ඒතර සමහර කට්ටිය අහනවා එතකොට මේ වාඩි වෙලා විතරම රහත් වෙන්නේ නෑ. දැන් ආනන්දයන් වහන්සේ 4 ඉරියව්වෙන් තොරම රහත් උනේ. ඒතර ඔය දැක්ම මනස තුල කය වචනේ මනස මුල් වෙලා කොච්චර තියෙන්නේ නැත්නේ. එහෙමයි ස්වාමීනි. දැක්කද? දැන් සාරිපුත්තයන් වහන්සේ භාගතුන් වහන්සේ පවන්සලසලා ඉඳලා රහත් වෙන්නේ. ඔය දැක්ම කොච්චර මනසේ පිරිපුන් වෙලා තියෙන්නේ නැද්ද? එහෙමයි. කිසිම බාහිර ලෝකෙට දුවන්නේ නැති ශාස්ත්‍රුන් වහන්සේගේ බණ පදටම ඒක රාශී වෙච්ච මනසක් පිහිටලා සම්මාදිට්ඨිය මනාකොට පිහිටලා අර විදීම් පිළිබඳ මනාකොට අවබෝධ හිතේ පිහිටලා ඒක නම් මට කියා ගන්න තේරෙන්නේ නැහැ. එහෙමයි. ආශ්චර්යයි සාරිපුත් මහ රහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. කල්පනා කරලා බලන්න චුට්ටක්. කොහොමද සම්මාදිට්ඨිය බලවත්කම කියලා? මේ සම්මාදිට්ඨිය කාලයක් හිතට අරමුණු කරවල. සසරිත් කරවලා ඒ ප්‍රඥාවෙන් අග්‍රේසර වෙන්නේ ක්‍රමයටනේ. සසරිත් ඒක කරවලා තියෙනවා. උතර මේ ජීවිතෙත් බණපද කියද්දිම දැන් බණපද 4 ගාථා 4 ඇහෙන සෝතාපන්න වෙලා. එහෙමයි. දැක්කනේ. මේ ගෘහ ජීවිතේ ඉන්න කෙනෙක් විදියට රහතන් වහන්සේ නමගේ බණපද ගාථා 4 බණපද ඇහෙනවා. එහෙම මනසින් යුතු උත්තමයා ශාස්ත්‍රඥ වහන්සේගේ පවන්සලසල ඉන්නකොට බණපද අහගෙන ඉඳලා නිකලස් වෙනවා. කොහොම සම්මාදිට්ඨිය බලවත් බවත්. ඒතර අර කාලයක් තිස්සේ සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටි සම්මා වාචා සම්මා සංකල්ප මිත්‍යා සංකල්ප නිදීමේ හට ගැනීම පැවතීම නැතිවීම සංඥාවේ හට ගැනීම පැවතීම නැතිවීම විතර්කේ හට ගැනීම පැවතීම නැතිවීම දැක ඉඳලා අර සුළු මොහොත තුල හිත නිකලස් කළා. එහෙමයි. හිත නිකලස් කළා. ප්‍රඥාවටම පැමිණුණා. ප්‍රඥාවම පරිපූර්ණ කරගත්තා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවෙන් සංසිඳීමත් පරිපූර්ණ කරගත්තා. එහෙමයි ස්වාමීනි. ඒක වෙන ක්‍රමයකට නෙවෙයි වෙන්නේ. මේ ක්‍රමයට තමයි සිද්ධ වෙන්නේ. මේ දේශනා ක්‍රමයටම. මේක තමයි අභිධර්මය. එහෙයි ස්වාමීනි. දැන් අභිධර්මය කියලා කෑ ගහනවා. මේක තමයි අභිධර්මය. කොච්චර අභිධර්මයක්ද බලන්න මේක. ගම්බීර සුවිශේෂී ධර්මයක් මේ. එහෙමයි. ඒක බලන්න එතකොට බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි ওই විදියට දැන් මේ සම්මා දැන් ඔයා මිත්‍යා වාචාවක් කියලා තේරුම් අරගෙන විරාගී සිතින් අතහැරලා දාන්න. බොරු කීමෙන් වැළකීම තුල හිත පිහිටවගෙන ඉන්න. කේලකින් වැළකීම තුල හිත පිහිටවගෙන ඉන්න. ඒතර ඒකට හිත පොළඹවන ස්වභාවයට කියනවා සම්මා වායාම. කොහොමද? මිත්‍යා වාචාවට නොයන විදියටත් බොරු කීමෙන් කේලමින් හිස් වචනෙන් පරුස වචනෙන් වළකින විදියටත් හිත උත්සාහවත් කරගෙන තියන් ඉන්න ස්වභාවයට කියනවා සම්මා වායාමය කියලා. ඒ සියලු තන්නේ සම්මා වායාමත් ගොඩ නැගෙනවා. අනිවාර්යයෙන්. එහෙමයි. සියලු තන්නේ සම්මා වායාම ගොඩ නැගෙනවා. ඒකට පෙරට වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය. තේරුම් ගැනීම. එහෙමයි. ඒතර බලන්නේ ඒ සම්මා දිට්ඨියටත් ඒ සම්මා වායාමෙත් ගොඩ නැගෙන්නේ එකක් පෙරට කරගෙන සම්මා සතිය.
සිහිය නැත්තම් තීරුම් ගැනීමට මනස සකස් වෙන්නේ. සිහියක් තිබිච්ච නිසා තමයි බාහිර කිසි දෙයකට පැතිරෙන්නේ නැති මානසිකත්වය අර මිත්‍යා වාචා සම්මා වාචා වෙන් කළා හඳුන ගන්න පුළුවන් මානසිකත්වයක් රැඳිලා තියෙනවා සම්මා සතිය. එහෙමයි. ඒ සම්මා සතියට තමයි පේන්නේ මේක මිත්‍යා වාචාවක් සම්මා වාචාවක් කියලා. ස්වාමීනි සංකල්පත් හිතේ පහළ වෙන සම්මා මිත්‍යා වශයෙන් දිගින් දිගටම හඳුනා ගැනීම වචනයත් ඒ පරිද්දෙන් සම්මා මිත්‍යා වශයෙන් හඳුනා ගැනීම පැවැත්වීම තුලින්මත් සිහිය ඉපදෙනවා අනිවාර්යයෙන්. එහෙයි ස්වාමීනි. සිහිය බලපානවා සිහිය තව දියුණු වෙලා යනවා. එහෙමයි. ඒ ටික හඳුන ගන්න සිහිය තියෙන්න ඕන. තව තව වර්ධනය වෙලා යන්නේ සිහිය. සිහියේ මේ විපුල භාවය දියුණු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ක්‍රමයට තමයි මේ ආර්ය සිහිය දියුණු වෙලා යන්නේ. එහෙමයි. ඒතර බලන්න බුදුරජාණන් දේශනා කළා. එතකොට දැන් එයා සිහියෙන් යුතුව මිත්‍යා වාචා අතහරිනවා සම්මා වාචා තුල හිත පිහිටවනවා. දැක නේද? සිහියෙන් කරන්නේ. අන්න බුදුරජාණන් දේශනා කළා. අන්න ඒකට තමයි සම්මා සතිය කියලා කියන්නේ. ඒකට කොහොමද කියන්නේ සම්මා සතිය කියලා බුදුරජාණන් දේශනා කළා ওই විදිහට මේ වචනය මුල් කරගෙන ওই විදිහට සම්මා වාචා මුල් කරගෙන කරුණු තුනක් වේගවත් වැඩෙන කොහොමද? සම්මා දිට්ඨිය වැඩෙනවා. සම්මා වායාම වැඩෙනවා. සම්මා සතිය වැඩෙනවා. එහෙමයි. තේරුණානේ? මේ ක්‍රමයටම තමයි එතකොට දැන් අද අපි දැන් මීට ඉස්සෙල්ලා මහා චත්තාරික සූත්‍රය කතා කරලා තියෙන නිසා මම තව විස්තර වශයෙන් යන්නේ. අදින් මම මේ සම්මා සමාධිය එතකොට බලන්න කොච්චර වචන අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. දැක නේද? එහෙයි. සද්ධාවෙන් හරි බොරු කේලම හිස් වචන පරුස වචන අතහරිනවා කියන සංසිඳීමට අනුග්‍රහ කරනවා. ඊළඟට ප්‍රඥාවෙන් සම්මා දිට්ඨිය මුල් කරගෙන විරාගී සිතින් බොරු කේලම හිස් වචන පරුස වචන අතහරිනකොට හිත සංසිඳීම ආර්ය සමාධියකට අනුග්‍රහ කරනවා. පිට බල දෙනවා. එහෙමයි. මෙතන බුදුරජාණන් දේශනා කළ බලන්න දැන් ඒතර බුදුරජාණන් වහන්සේ මේ ආධ්‍යාත්මී සමාධි බලයක් ගොඩනගන්න පිරිසිදු කරවන්න වචන අනුග්‍රහ කරන විදිහ දකින ආකාරය. එහෙමයි. බලන්නේ සම්බුද්ධත්වයේ මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකෙ වෙන කිසි කෙනෙක් මේක දකින්නේ. ස්වාමීනි සර්වඥතා ඥානයට මිස අන් කවර කෙනෙක් නම් දකින්නේ මේ මෙවන් දෙයක් දකින්න එහෙමයි සර්. හිතා ගන්න බෑ. එහෙයි. ඊළඟ බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණේ ওই විදිහට සම්මා දිට්ඨිය තමයි මූලික අංගය බවට පත් වෙන්නේ. කොහොමද ආයි විස්තර කරන්නේ? සම්මා කම්මන්තේ කොහොමද සමාධියට බලපාන්නේ? පින්වත් මහණනි මිත්‍යා කම්මන්තේ විදියටම මනසේ තේරුම් ගැනීමක් ඇති වෙලා තියෙනවා. මේක මිත්‍යාවක් කියලා. මිත්‍යා ක්‍රියාවක් කියලා. සම්මා කම්මන්තේ විදියට මෙයාට අවබෝධයක් ඇති කරවනවා නම් ආන්නේ ස්වභාවයට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒතර මිත්‍යා ජීවියක් විදියට සම්මා ජීවියක් විතර මනසට තේරුම් කරවන්නේ කොහොමද විසින්ද? සම්මා දිට්ඨිය විසින්. එහෙමයි. ඊළඟ විස්තර කරනවා මොකද්ද මේ මිත්‍යා කම්මන්තය කියන්නේ? සොරකම. මිත්‍යා කම්මන්තයක්. වැරදි කාම සේවනය මිත්‍යා කම්මන්තයක්. ඒ වගේම සතුන් මැරීම මිත්‍යා කම්මන්තයක්. ඒක මිත්‍යා ක්‍රියාවක්. එතකොට මේ මිත්‍යා ක්‍රියාවක් විදියටම තීරුම් ගන්න පුළුවන් හැකියාව කොහොමද? දැන් අපි මුලින් පුරුදු කරන්නේ ශ්‍රද්ධාවෙන්නේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාවෙන් භාගතුන දේශනා කරනවා. එතන මේකෙන් සතු මරුව මෙහෙම වෙනවා. හොරකම කළොත් මෙහෙම වෙනවා. වැරදි කාම සේවන මෙහෙම වෙනවා කියලා අපි අහනවා භාගතුන් වහන්සේ. ඒකට පස්සේ ශ්‍රද්ධාවෙන්ම සතු මරන්නේ. හොරකම් කරන්නේ. වැරදි කාම සේවනේ හැසිරෙන්නේ. මිත්‍යා ජීවී යෙදෙන්නේ. එහෙම නේද අපි කරන්නේ? එහෙමයි. ශ්‍රද්ධාවෙන් කර අතහැර ඉන්නකොට මොකද වෙන්නේ? අපිට ඒකට අදාළ සිතිවිලි ටික අපේ මනසෙන් බැහැර වෙලා යනවා. එහෙම නේද වෙන්නේ? එහෙමයි. දැන් අපි ඕනම දෙයක් කයිනුත් වචිනුත් අතහැරලා නම් ඉන්නේ මනසිනුත් ඒක ටික යම් සංසිඳීමක් ඇති වෙන කාලයක් යනකොට. පෙළඹෙන්නේ නැහනේ. ඒක ස්වභාවිකයි. ඒක ස්වභාවික දෙයක්. ඒක ධර්මතාවයක්. එහෙයි ස්වාමීනි. ඒතර මේ සංසිඳීම කොහොමද අනුග්‍රහ කරන්නේ? සිහිය උපදවන්න අනුග්‍රහ කරනවා. යම් සිහියක් උපදිනවා ඒකේ. ඒතර මේ සිහියෙන් කොහොමද වෙන්නේ? අනේ සිහියට අරමුණු කරවන කොහොමද? සමේ සොරකම මේ සතුන් මැරීම කියන්නේ මිත්‍යා කම්මන්තයක් කියන අවබෝධය ඇති කළ දෙන්නේ සිහිය අනුග්‍රහ.
සොරකම කියලා කියන්නේ මිත්‍යා කම්මාන්තයක් කියලා අරමුණු කරනවා. වැරදි කාම සේවනය කියන්නේ මිත්‍යා කම්මාන්තයක් කියලා ඒ මනසට අරමුණු කරනවා. එහෙමයි. අරමුණු කරවන්නේ අර ආශ්‍රව සහිත සම්මා කම්මන්තය විසින්. සම්මා කම්මන්තය දෙයාකාරයි ආශ්‍රව සහිත සම්මා කම්මන්තයයි ආශ්‍රව සහිත සම්මා කම්මන්තයයි කියලා. ඒක අපි ගොඩක් අර මම දැන් කෙටියෙන් අද ඉවර කරන්න ඕන නිසා කරනවා මේක. එහෙමයි. නිසා පින්වත්නි ඔබ දහම් කැඩපති අපි දේශනා 13ක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කළා. ඒ දේශනා ඇසුරු කරගෙන ඔබ ශ්‍රවණය කරන්න. එතකොට බුදුරජාණන් දේශනා කළා. එතකොට මේ විදියට මේ සම්මා දිට්ඨිය පෙරට කරගෙන යා දැන් සම්මා කම්මන්තේ වඩනව කොහොමද යා? අන්න බුදුරජාණන් විස්තර කරනවා ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගංගයක් වූ සම්මා කම්මන්තේ කියන්නේ කොහොමද? ආර්ය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය මග්ග සමංගිනෝ ආර්ය මංගම් භාවයතු. එතකොට ආර්ය සිතින් යුතු එයා මේ අනාශ්‍රව සිතින් මොකද වෙන්නේ? තුනක් වූ කාය දුස්චරිතයෙන් නොඇලී වාසය කරනවා. තුනක් වූ කාය දුස්චරිත. කියන්නේ සතුන් මරන්න හිතේ ඇල්මක් නැහැ. හොරකමට ඇල්මක් නැහැ. වැරදි කාමසේවට ඇල්මක් නැහැ. ඒතර මිත්‍යා ආජීවිත ඇල්මක් නැහැ යාගේ හිතේ. ඇල්මක් නැති සිතින් තමයි වැලකී වාසය කරන්නේ. එහෙමයි. ඒතර ඇල්මක් නැති සිතින් එයා අතහැර ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් බොරු අතහරින්නේ බොරු කියන්නේ හිත පොළඹවන කියන්නේ. ඇල්ම සහිතව කරන්නේ ඒක. ශ්‍රද්ධාවෙන් කරන්නේ. පින්දස්සන. එහෙ ස්වාමීනි. ඒක දියුණු වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? අනාශ්‍රව සිතින් කරන්න පුළුවන්. මොකද වෙන්නේ? විරාගී හිතින් බොරු කියන්නේ. උතුම් අවස්ථාවක් එනවා. උතුම් අවස්ථාවක්. එහෙ. ඒක සම්මා දිට්ඨිය කරන්නේ. එහෙ. එයාට අවබෝධයක් තියෙනවා. මේක මිත්‍යා කම්මන්තේ, මේක සම්මා කම්මන්තේ. මේක මිත්‍යා ආජීවි, මේක සම්මා ආජීවි කියන අවබෝධයක් මනසේ ඉපදලා තියෙනවා. ඒ අවබෝධය විසින් නොඇලී සතුම් මැරීම අතහැරලා. එහෙමයි. ඒ අවබෝධයෙන් සොරකමින් වැළකී ඉන්න. ස්වාමීනි සම්මාදිට්ඨිය මහත් කොට වැඩි ගියා කියලා අපිට එතන තේරුම් ගන්න. අනිවාර්යයි. එහෙමයි ස්වාමී. ඒ අවබෝධයෙන් නම් එයා අතහැරලා ඉන්නේ. විරාගී සිතින් නොඇලී ඉන්නවනම් එතකොට ඒක සම්මාදිට්ඨිය තමයි මූලික අංගය බවට පත් වෙලා තියෙන්නේ. එහෙමයි. දැක නේද එතකොට? එතකොට මේ සංසිඳීමේ කුමක කරාද ගෙනියන්නේ? ආරි සමාධියක් කරා ගෙනියනවා. දැන් බලන්න මේ හැම තැනකම වැඩුණේ කුමක්ද? සම්මා දිට්ඨිය වැඩුණා. සම්මා වායාම වැඩුණා. සම්මා සතිය වැඩුණා. සම්මා වාචා වැඩුණා. සම්මා කම්මන්ත වැඩුණා. සම්මා ආජීව වැඩුණා. අංග 7. මේ ටික මුල් වෙලා දියුණු වෙයි ගියා. එහෙමයි. ඒතකොට එහෙම දියුණු යනකොට හිතේ කොහමද ගොඩ නැගෙන්නේ? හිතේ ගොඩ නැගින සමාධි බලයට කියනවා ආරි සම්මා සමාධිය කියලා. ආරි සම්මා සමාධිය. එහෙමයි. හරි විශ්මිතයි ආශ්චර්යයි. ඒතර බලන්න පින්වත් මේ ධර්ම දාණය දෙන පිරිස මේ ලෝකේ අපට කලාතුරකින් මේ සංසාරේ කරන්න බැරි වෙච්ච උතුම්ම දායාදෙ මේ දෙන්න. බුදුරජාණන් දේශනා කළා මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ උදාරමේ මේ ලෝකේ යම්තාක් මේ තියෙන දහම් පද අතර අග්‍රම දහම් පදයක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන යම් කිසි කෙනෙක් හිත පහදවනවා නම් අග්‍ර පැහැදීමයි කියන. අග්‍ර දෙයට පැහැදුනොත් අග්‍රම විපාක ලැබෙනවා කියලා කියනවා. අග්‍ර දෙයට පැහැදුනොත් අග්‍ර විපාක. එහෙමයි ස්වාමීනි. ඒතර අග්‍ර විපාක ලැබෙන්න. ඒතර මේ ධර්ම දාන දෙන පිරිස අනිත් දෙව් මිනිස් ලෝකයාගේ සිත්වල ආර්ය අෂ්ටාංග මාර්ගයට පහදවල ඒයට අග්‍ර විපාක උපද්දලා දෙනවා. අග්‍ර විපාක අනිත් අයගේ ජීවිත තුළට උපද්දලා දුන්නොත් ඇත්තටම මේ අනිත් අයට නෙමෙයි මේ කරලා දීලා තියෙන තමන්ටමයි. එහෙමයි ස්වාමීනි. තමන් මේ අග්‍ර විපාකයක හිමිකරුවෙක් බවට පත් වෙනවා. එහෙමයි. ස්වාමීනි මේ සුන්දර වැඩපිළිවෙල තමන් ඒ අග්‍ර විපාකය ප්‍රතිබද්ධ කොටම සිටින ආකාරය ඒ ප්‍රදානය කොට ප්‍රදානය කළ ඒක හිමිකරුවෙක්. එහෙමයි ස්වාමී. යම් දෙයක් දෙනවද තමන් ඒ හිමිකරුවෙක්. වෛරය දුන්නොත් වෛරයේ හිමිකරුවෙක්. එහේ ස්වාමී. ක්‍රෝධය දුන්නොත් ක්‍රෝධයේ හිමිකරුවෙක්. බය දුන්නොත් බයේ හිමිකරුවෙක්. අග්‍රදයට පැහැදුර දුන්නොත් එම අග්‍රදේ හිමිකරුවෙක්. එහෙමයි. අග්‍ර නිවන දන් දුන්නොත් අග්‍ර නිවනේ හිමිකරුවෙක් වේ. දේශනාවේ තියෙන්නේ එහෙමයි. එහෙමයි ස්වාමී. අග්‍ර වූ අමෘතය දන් දුන්නොත් අග්‍ර අමෘතයේ හිමිකරුවෙක් කරවනවා. ඒ කියන්නේ තමන් ඩිංග තමන්ගේ ජීවිතය දෙන්න සේන්දු කරනවා. එහෙමයි. දැන් බලන්න අජාසත් කුමාරයා තාත්තා මැරුවත්
ඒ ආනන්තරී පාප කර්ම කරගත්තා. නමුත් අග්‍ර දායාදයක හිමිකරුවෙක් කරන පොඩි දෙයක් හරි රැස් කරගන්න මොකක් හරි වාසනාවක් තිබ්බා. එහෙමයි. මොකද්ද? පළවෙනි ධර්ම සංගායනා කරගන්න පරම භාග්‍යයක් තිබ්බා. දැන් බලන්න Taman සංසාරේ යනකොට ඔය වගේ පාපී දේවල් වලට මොනවා අසත්පුරුෂ ඇසුර නිසා වැටෙන්න බලුවා. එහෙමයි. නමුත් ආයෙත් අග්‍රදේ හිමිකරුවෙක් කරවනවා මොකක් හරි පිනකි. අජාසත් කුමාරට පින තිබ්බා. රහතන් වහන්සේලා 500 නමකට මාස ගාණක් දන් දෙන්න තිබුණ නැද්ද භාග්‍ය? එහෙමයි. ඒ රහතන් වහන්සේලා 500 නමකට උපස්ථාන කළේ කවුද? අජාසතරත් මමුල්ලලා. එහෙමයි ස්වාමීනි. අග්‍ර ධර්මයේ සජ්ජා සංගායනා වෙනවා, අග්‍ර විනය සංගායනා වෙනවා. නමුත් බලන්න තිබිච්ච මහා පුණ්‍යස්කන්ධය. නමුත් අර නිරේ අර කර්මයෙන් මිදෝල ඉවර වෙලා එනකොට පිළිගන්න කෙනෙක් ඉන්නවා. එහෙමයි. කොහොමද දෙපින? අග්‍ර ධර්මයේ සංගායනා කරවලා. මේ ධර්මයේ සුරක්ෂා කිරීම රහත් මුනිවරු 500කට මාස ගාණක් දන් දෙන්න ලැබුණා. උපස්ථාන කරන්න ලැබුණා. ඒකට අර දැන් අදටත් ඒ ස්ථානේ දැකලා කී දෙනෙක් හිත පාදව ගන්නවද? සප්තපර්ණි ගල්ගහ. අජාසත් රජතුමා නිසානේ. දැන් ඔය පින කවදා හරි දවසක ඉන්නේ නැද්ද ඉස්සරහට? අර නිරේ අර කල්පේ මිදෝල එනකොට පිළිගන්නේ පින විසි. අන්න එක කියන්නේ Tamanට මොන මොහොතක වැරදුනත් පින විසින් කවදා හරි දවසක Taman පිළිගන්නවා. ඒ නිසා මේ අග්‍ර වූ ධර්ම දාන දෙන පිරිසට ඒ නිසා හරි පුදුමයි දෙ මේ වගේ කාල වකවානුවක මේ වගේ දුන්නා කියලා කියන්නේ සසරේ පුරාවට Taman මොන ප්‍රශ්න ඉදිරියේ Taman නොවැටි නැවත නැවත ආරක්ෂා කරන්නේ මේ පින විසින්. එහෙමයි. ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිසටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ඒ අග්‍ර වූ ලාභයන් ලබන්නට මේ රැස්වන උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්ම රාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජය, ශක්ති විඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දිවුරන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලවක දිව්‍යයන්, ජනවසම දිව්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර, පළාත් භාර සියලු දෙව් බමුණුන්ට, ඒ වගේම ලෝකපාලක සියලු දෙවියන් බමුණුන්ටත්, ඒ වගේම බෝරජානන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙව් බමුණුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්වා, සදහෙවත් ගිහි පිරිසට සලසා දෙත්වා, දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින පරම පූජනීය මේ දහම් මඟ ඉවර කළ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කුඩා කල සිට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන ආදත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශ්‍රී සද්ධර්මයේ, බබලන ශ්‍රී සද්ධර්මයේ අනුකම්පා කරුණාවෙන් පෙන්වා දෙන්නට යෙදුන අපගේ පින්වත් ස්වාමින් වහන්සේ, අපි හැම දිනම ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයේ
සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් යම්සේ මේ උතුම් ධර්මයේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ අප ධර්ම දානමය පින්කම් සිදු කරගත්තාද අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේත් උතුම් ශ්‍රී සද්ධර්මයත් ආර්ය පුද්ගල මහා සංඝරත්නයත් හදවතේ වඩා හිඳවාගෙන මියනතුරුත් නිවෙනතුරුත් ජීවත් වෙන්න ජාතියේ සමාජිකයන් වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.